අද මම කතා කරන්න යන්නේ LKS 16 සහ සමාගම්. ඇත්තටම මම සමාගම් වලදී ඔයාලට ශේෂ පිරික්සුමක් දකින්න පුළුවන් වෙනවා. නමුත් මම අද ශේෂ පිරික්සුම ඉග්නෝර් කරලා දාලා සම්පූර්ණයෙන්ම LKS 16 සමස්ත පාඩම ආවරණ විදිහට තමයි මේ ගාන මම හදලා තියෙන්නේ. එතන ඔයාලට මේ වන විටත් LKS 16 සම්බන්ධ කිසිදු දැනුමක් නැත්නම්, ඔයා තියරි දන්නේ නැත්නම්, ඔයා ගණන් හදන්න දන්නේ නැත්නම් මම මේ අද කරන ගාන බලලා දෙසර තුන් සැරයක් කරාට පස්සේ ඔයාලට MCQ සහ ඔයාලට සෙකන්ඩ් පේපර් එකේ කවර ආකාරයේ ගානක් LKS 16 සම්බන්ධ කුමන ආකාරයේ ගානක් වුණත් කවර ආකාරයේ ගානක් වුණත් හදන්න හැකියාවක් ලැබෙනවා. හරි. අපි වැඩි අටුවා ටීකා නැතුව කෙලින්ම ගානට යමු. 2019 4.1 දිනට දේපල පිරිත සහ උපකරණ සහ ඒවායේ සමුච්චිත ශේවල සංයුතිය දීලා තියෙනවා කියලා කියනවා. 19 4.1 කියලා කියන්නේ දැන් මම හැමදාම කියනවා අපේ වාර්තා කරන කාල පරිච්ඡේදය ඇවිත් 2019 4.1 සිට 2020 3.31 දක්වා. මේක තමයි වාර්තා කරන කාල පරිච්ඡේදය. ඔයා LKS 16 කියන්නේ සමාගම් හෝ වේවා වෙනත් ගානක හෝ වේවා LKS 16 සම්බන්ධ ගානක් තියෙනවා නම් වඩාත් හොඳයි මෙන්න මේ වගේ ඉරි කැලලක් ගහලා ඔයාගේ වාර්තා කරන කාල පරිච්ඡේදය දාගෙන ඉන්නවා නම් මේක ටිකක් උඩින් දාගන්න නැත්නම් මට බකින් කරන්න බෑ. 19 4.1 දිනට ශේෂ කියලා කියන්නේ මොන ශේෂද? ආරම්භක ශේෂ. මේගොල්ලෝ ආරම්භක ශේෂ දීලා තියෙනවා සහ වාර්ෂික ශ්‍රේයානුපාත දීලා තියෙනවා. ඒ ශ්‍රේයානුපාත එක් එක් දේපල පිරිත උපකරණේ වෙනස් වෙනවා. රයිට්? ඊටම ඇවිල්ලා 25500යි 28000යි ගොඩනැගිලි යන්ත්‍ර සමාන ලී බඩුවේල 10000යි යන්ත්‍ර ඇවිල්ලා 16500යි. රයිට්. ආරම්භක සමුචිත ශ්‍රේ දාගෙන යමු. ඉඩම් ශ්‍රේ වෙන්නේ නැහැ. ඉඩම් වල ජීවිත කාලය අසීමිතයි. ඉඩම් ගොඩනැගිලි 8000යි ලී බඩු 2000යි යන්ත්‍ර උපකරණ ඇවිල්ලා 4500යි. දැන් ඔය ඉඩම් මේ ශ්‍රේ වෙන්නේ නැත්තේ. ඔකට හේතුව මොකක්ද? ඉඩම් ශ්‍රේ වෙන්නේ නැත්තේ ඉඩම් වලට තියෙන අසීමිත ජීව කාලයක්. මොකද තියෙන්නේ? අසීමිත ජීව කාලයක්. දැන් ඔයාලා ඉන්න ඕගොල්ලන්ගේ ගෙදර සමහරක් වෙලාවට ඔය ඉඩමට අවුරුදු 10ක් 12ක් විතර ඇති. සමහරකට ඔක ආච්චිගේ සීයාගේ කාලේ ඉඳන් පැවතෙන එකක් වෙන්නේ නැති. හැබැයි ඔය ඉඩමේ දැන් ආච්චිගේ සීයාගේ නම් ඒ කාලේ ගන්න නැති කීයද? රුපියල් 5ට රුපියල් 10ට අම්මගේ තාත්තගේ කාලේ නම් 20000ට 30000ට ගන්න නැති. හැබැයි දැන් ඕකේ වටිනාකම කෝටි ගාණක් වෙන්න පුළුවන්. දැන් ඔය කොළඹ වැඩි උනේද අපේ ගෙදර වැලියු කරොත් බර ගාණකට විකුණන්න පුළුවන්. හැබැයි අපි ගත්තේ අපේ අම්මලා මේ ගණන් තියෙන්නේ හරිම අඩු ගාණකට. පර්ච් එකක් රුපියල් 10000කට විතර අඩු ගාණකට ගණන් තියෙන්නේ. දැන් හැබැයි වටිනවා ඊට වඩා. ඉඩම් ඇවිල්ලා ෂෙයා වීමක් කියලා කියන්නේ මොකක්ද? ෂෙයා වීමක් කියලා කියන්නේ යම් කිසි භාණ්ඩයක වෙළඳපළගේ පහළ බැසීමක් අඩුවීමක් තමයි අපි කියන්නේ ෂෙයා වෙනවා කියලා. එතකොට ඉඩම් ෂෙයා වෙන්නේ නැත්තේ ඇයි? අපි ඉඩම් ෂෙයා කරන්නේ නැත්තේ ඇයි? එයාගේ වටිනාකම කවදාවත් පහළ බහින්නේ නැහැ, ඉහළ යනවා මිසක්. හැබැයි මේ වල නම් වටිනාකම පහළ බහිනවා කාලෙන් කාලෙට. රයිට්? ඕකේ. හරි. දැන් පළවෙනි ගනුදෙනුව තමයි 2019 4.1. 19 4.1 කියලා කියන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ මේ අවුරුද්ද ආරම්භ කරන දවසේම මේ ව්‍යාපාරය තීරණය කරනවා මෙදාට තියෙන මේ ඉඩම් ප්‍රත්‍යාගණනය කරන්න. හරිනේ. මේ ප්‍රත්‍යාගණනයේදී මේගොල්ලෝ මේ ප්‍රත්‍යාගණනය කරන්නේ දෙවන වතාවට. ඒ කියන්නේ මේ තියෙන පිරිවැයගයක් නෙමෙයි සාධාරණ අගයක්. සාධාරණ අගයක් කියන්නේ අපි ප්‍රත්‍යාගණනය කරාට පස්සේ පිරිවැයට පෙන්වන්නේ නැහනේ. ප්‍රත්‍යාගණිත අගය තමයි, ඒ කියන්නේ ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණිත අගය තමයි 25500. දැන් මේගොල්ලෝ තීරණය කරනවා මේ සැරේත් නැවත ප්‍රත්‍යාගණනය කරන්න. හරිනේ. එතකොට මේ සැරේ ප්‍රත්‍යාගණනය කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ 30000කට. 30000කට කියලා කියන්නේ දැන් මෙතන මම මේ බිංදු 3 අයින් කළානේ. මිලියන 30කට වගේ තමයි මේගොල්ලෝ මේ ප්‍රත්‍යාගණනය
ප්‍රත්‍යාගණනය කරන්න යන්නේ. right. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කරලා මේගොල්ලන් ප්‍රත්‍යාගණන අලාභයක් තමයි ලැබිලා තියෙන්නේ. දැන් ගිය අවුරුද්දේ මේගොල්ලෝ ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. ඒ ප්‍රත්‍යාගණනයගේ 25500යි. මෙයා මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කරන්න යනවා. ඒ ප්‍රත්‍යාගණිත අගය ඇවිල්ලා 30000යි. හරි. ඉඩම් වල ෂෙයා මුකුත් නැහැනේ. එහෙනම් මේ ඉඩමේ සාධාරණකේ අපි හඳුනා ගන්නවා දැනට තියෙනවා 25500. හරිනේ. මෙයා ප්‍රත්‍යාගණනය කරන්නේ 30000. දැන් මේක මම අර මගේ වචනෙන් කිව්වොත් 25500ක් වටින ෆෝන් එකක් මම අද වෙළඳපොළට ගෙනිච්චොත් මට බය නැතුව 30000කට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ මේ 25500 ඉඩම අද මට වෙළඳපොලේ 30000කට විකුණන්න පුළුවන්. මේ වගේ ඉඩමක අද වෙළඳපොළ වටිනාකම කියන්නේ අද කියන්නේ 19/4 දිනට වටිනාකම 25500යි. එතකොට මම 30000ට විකුණුවොත් සමා වෙන්න අද වටිනාකම 30000යි. අද වටිනාකම 30000යි. හැබැයි මේක අපේ පොත්වලට අනුව නම් 25500යි. හැබැයි 19/4 දිනට මෙයාගේ වෙළඳපොළ වටිනාකම මේ 30000 කියන්නේ මොකද්ද? වෙළඳපොළ වටිනාකම. වෙළඳපොළ වටිනාකම. ඒ කියන්නේ අද මම විකුණුවොත් 30000ට විකුණන්න පුළුවන්. මට කොච්චරක් ලාභද? 4500ක ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා. එහෙනම් මෙයාගේ ධාරණාගේ අපි ධාරණ කියන්නේ නැහැ මේකට. සාධාරණාගේ කීයද? 25500යි. වෙළඳපළාගේ 30000යි. වෙළඳපළාගේ විශාලයි. මම විකුණුවොත් මට ලැබෙන ලාභේ 4500යි. හරි. දැන් මේ ඊටම ප්‍රත්‍යාගණනය කරාම අපිට හම්බෙනවා 4500ක ප්‍රත්‍යාගණන ලාභය. දැන් ප්‍රත්‍යාගණන ලාභයක දිත්ත සටහන මොකක්ද? වත්කම් ගිණුම හර ඕක බැරවෙන්නේ කොහෙටද? ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර. ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර. හැබැයි මම දැක්ක මේ ළඟදී කියලා කියන්නේ බොහොම මෑතකදී අපේ හරේන්ද්‍ර සර් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඔහු සහ මේ A-level විභාග ප්‍රශ්න පත්‍ර හා සම්බන්ධ මාකින් ස්කීම් කරන ඔහු මගේ ගුරුවරයා. A-level ළමයින්ට මේ අලුත් විත සටහනක් හඳුන්වලා දීලා තිනවා ප්‍රත්‍යාගණන ලාභ සම්බන්ධයෙන්. වත්කම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම බැර කරන්න කියලා. හරිනේ? ඒක බැර කරලා ආයම කියනවා වෙනත් විස්තීර්ණ ආදායම් ඒත් එක්කම හර කරලා ඔක ප්‍රත්‍යාගණන සංචිතයට බැර කරන්න කියලා. ප්‍රත්‍යාගණන සංචිතයට බැර කරන්න කියලා. හරිනේ? දැන් ඔයාට පේනවා මේ සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම දකින්න හම්බෙන්නේ නැහැ. දැන් අර අපි ප්‍රත්‍යාගණන ලාභ කියන්නේ ප්‍රත්‍යාගණන සංචිතයේ වෙනස් වීම අපි ගිහිල්ලා කොහෙටද දාන්නේ? අපේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ පෙන්නනවනේ. සමහරවිට ළමයාට මේක අමතක වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි මෙන්න මේ වගේ තිත සටහනක් හඳුන්වා දීලා තියෙන්නේ. කොහොම කරත් අන්තිමට මොකද වෙන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුමක් නැති වෙනවා මේ හර වෙලා බැර වෙලා. අන්තිම තිත සටහන මොකද්ද? වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිතය බැර. හැබැයි මෙන්න මෙහෙම අවස්ථාවකදී ඔයාලගෙන් වැරදිලා හරි ප්‍රත්‍යාගණන ලාභයකට දිත්ත සටහන් නිල්ලුවොත් ඕගොල්ලෝ ලියන්න ඕනේ මෙන්න මේ මෙතඩ් එක. පළවෙනි දිත්ත සටහන ලාභෙට වත්කම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර. දෙවැනි දිත්ත සටහන වෙනත් විස්තීර්ණ ආදායම් හර කරලා ප්‍රත්‍යාගණන සංචිතය බැර කරන්න. ඔයා හිතන්න ඔයා ඔක්කොම හරි. හැබැයි ඔයා දිත්ත සටහන ලියලා ඉන්නේ මෙන්න මෙහෙම කියලා. වත්කම් හර කරලා ප්‍රත්‍යාගණන සංචිතය බැර කරලා. ඔයා කොච්චර හරි වුණත් ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ. වැරදි ගන්න. හරිනේ? ඒක නිසා බොහොම සැලකිලිමත් වෙන්න ඒ සම්බන්ධව බොහොම සැලකිලිමත් වන්න.
හැබැයි අපි මෙතන යනකොට අපි නිකන් අර ජර්නල් එන්ට්‍රි කියාගෙන යමු. හරිනේ? right. අපි වත්කම් ගිණුම හර කරනවා. අනිත් පැත්තට බැල කරන්නේ ප්‍රත්‍යාගණන සංචිත ගිණුම. 4500යි 4500යි. හැබැයි මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනය කරලා ප්‍රත්‍යාගණන අලාභයක් තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ අලාභය ඒගොල්ලෝ කියනවා 2500යි. මේ 2500 කියන්නේ මොකද්ද? ප්‍රථම වර ප්‍රත්‍යාගණන අලාභය. ප්‍රථම වර ප්‍රත්‍යාගණන අලාභය. හරිනේ? එතකොට මෙවැනි අවස්ථාවකදී කියන්නේ ප්‍රථම වර ප්‍රත්‍යාගණන ලාභයක් ගිය අවුරුද්දේ ප්‍රථම වර කියන්නේ ප්‍රථම වර ප්‍රත්‍යාගණන ලාභයක් තියෙද්දී ඔයා මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණනේ ලාභයක් නම් උපයාගත්තේ ඔයාට බෑ ඒ මෙවර ප්‍රත්‍යාගණන ලාභය ඍජුව ගිහිල්ලා කෙලින්ම ගිහිල්ලා ප්‍රත්‍යාගණන සංචිතයට උබන්න. අනිත් පැත්තට ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභයක් තියෙද්දි මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභයක් තියෙනවා නම් ඔයාට බෑ එකවර ගිහිල්ලා ඒක ගිණුම් ගත කරන්න. එතකොට ද්විත්ව සටහනක් යන්නේ මේ වගේ අවස්ථාවලදී ත්‍රිත්ව සටහනක් තමයි යන්නේ. කියන්නේ සටහන් තුනක් යනවා. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභ මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන ලාභ ප්‍රශ්නයක් නැහැ. මේ ද්විත්ව සටහන යන්න පුළුවන් ද්විත්ව සටහන. ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභ මේ අවුරුද්දේ ප්‍රත්‍යාගණන අලාභ ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට යන්න පුළුවන්. හැබැයි මම අර කිව්වා වගේ ගිය අවුරුද්දේ අලාභ මේ අවුරුද්දේ ලාභ ගිය අවුරුද්දේ ලාභ මේ අවුරුද්දේ අලාභ එහෙම යනකොට ද්විත්ව සටහන් යන්න බෑ. හැබැයි කොයි ආකාරයක වුණත් වත්කම් ගිණුමට ඒ අදාළ ලාභේ හෝ ලාභයක් නම් හර වෙනවා ලාභයක් නම් බැර වෙනවා. අපි වත්කම් ගිණුමට හර කරමු 4500යි. ප්‍රත්‍යාගණන 4500යි. හරිනේ? දැන් මේ ගිය අවුරුද්දේ අලාභයක් තියෙනවනේ. දැන් අපිට මේක කෙලින්ම ගිහලා ප්‍රත්‍යාගණන සංචිතයට දාන්න බෑ. ඔය ගිය අවුරුද්දේ අපිට දරන්න උන පාඩුව ඒ අවුරුද්දේ වෙනත් වියදම් තුන අපිට දකින්න පුළුවන් වෙනවා ප්‍රත්‍යාගණන අලාභ කියලා. හරිනේ? ඒ ප්‍රමාණය කොච්චරද? 2500යි. ගිය අවුරුද්දේ වෙනත් වියදම් ගිය අවුරුද්දේ මූල ප්‍රකාශන කඩලා ගත්තා නම් වෙනත් වියදම් තුන තියෙනවා ප්‍රත්‍යාගණන අලාභය ඉඩම් ප්‍රත්‍යාගණන අලාභය 2500 කියලා. ඒ වෙනත් වියදම් වලට ගිය අවුරුද්දේ රින්ගවපු 2500 මේ අවුරුද්දේ වෙනත් ආදායම් වලට ගේන්න ඕනේ. එහෙනම් වෙනත් ආදායම් බැර කරනවා 2500ක්. ඒ ගිය අවුරුද්දේ ලාභේ සමහරවිට අලාභේ සෙට් ඔෆ් කරාට පස්සේ ඉතිරි කොටස තමයි ප්‍රත්‍යාගණන සංචිතයට බැර කරන්නේ. එහෙනම් ප්‍රත්‍යාගණන සංචිතය බැර වෙන්නේ කොච්චරක්ද? 2000යි. ප්‍රත්‍යාගණන සංචිතය බැර වෙන්නේ 2000යි. දැන් මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔයා ප්‍රත්‍යාගණනයක් සම්බන්ධව ගිණුම් සටහන් කරගෙන යනකොට මුලින්ම බලන්න මේක ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක්ද දෙවන වර ප්‍රත්‍යාගණනයක්ද කියලා. right? ප්‍රථම වර ප්‍රත්‍යාගණනයක් නම් කිසි ඉෂුව එකක් නෑ. ඔයා කැමති අර සාම්ප්‍රදායික විදිහට කරගෙන යන්න. දෙවන වර ප්‍රත්‍යාගණනයක් නම් ඔයා පළවෙනියට බලන්න ඕනේ ගිය අවුරුද්දේ ප්‍රත්‍යාගණනයෙන් අලාභද තියෙන්නේ ලාභ. අලාභද තියෙන්නේ ලාභද. ගිය අවුරුද්දේ අලාභයක් නම් ඔය අලාභය අනිවාර්යෙන් ඉන්නවා මොකක් ඇතුළේද? වෙනත් වියදම් තුල. ගිය අවුරුද්දේ. ලාභ නම් මෙයා ප්‍රත්‍යාගණන සංචිතයේ ආරම්භක ශේෂයක් විදිහට දකින්න පුළුවන් වෙන කොටස. මෙවර ප්‍රත්‍යාගණනය ඔක්කොම සිද්ධ කරාට පස්සේ අර මම කලින් කියපු මීට කලින් ගානක් සාකච්ඡා කරනකොට මම කියපු ස්ටෙප්ස් වලින් අපි ලාභය අලාභය හොයාගෙන ආවට පස්සේ ඔයා බලන්න ඕනේ මෙවර එන්නේ අලාභයක්ද ලාභයක්ද? අලාභයක් නම් ගොඩක් වෙලාවට ගිය අවුරුද්දේ තිබෙන්න ඕනේ ලාභය. එහෙනම් මෙන්න මේ වගේ ත්‍රිත්ව සටහනක් තමයි යන්නේ. ලාභයක් නම්
අනිවාර්යෙන් ගිය අවුරුද්දේ අලාභයක් තමයි තියලා ඇත්තේ. සාමාන්‍යයෙන් ඒ ලෝල් වල ගණන් හැදෙන්නේ එහෙම. right? එතකොට සැලකිලිමත් වෙන්න ඕනේ පෙර වසරේ ලාභ හෝ අලාභ පිළිබඳව. right? එතකොට ප්‍රත්‍යය ගණනය අපි adjust කරා ඉඩම් වලට. එතකොට ඉඩම් වල 2023 31ට ශේෂය 30000යි. එයා ෂෙයා වෙන්නේ 30000යි. මෙතන ශේෂයක් නැහැ. මේකෙන් මේක අඩු කරාට පස්සේ ශේෂය ධාර්මණය කියන්නේ මෙන්න මෙතන ශේෂයෙන් මෙන්න මෙතන ශේෂය අඩු කරාට පස්සේ ශේෂය 30000යි. හරි. ඊළඟ එක ව්‍යාපාරයේ විසින් 2019 10/1 දින මුදලින් රුපියල් ලක්ෂ 5ක් ගෙවලා කාර්යාල උපකරණ ගෙනවලු. right? කාර්යාල උපකරණ ගෙනවලු. දැන් කවදද මේ කාර්යාල උපකරණ ගේන්නේ? මෙන්න මෙදා 19/10/1. හරිනේ? මෙදා තමයි කාර්යාල උපකරණ ගේන්නේ. මේ කාර්යාල උපකරණවල ගැනුම් මිල ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ලක්ෂ 5යි 500ක් කියලා. හරිනේ? කාර්යාල උපකරණ අපේක්ෂිත තත්ත්වයට හා ස්ථානයට පත් කිරීමට දරන ලදයයි සලකන පහත වියදම් විකුණුම් ගිණුමට හර කරලා තියනවලු. කාර්යාල උපකරණ ෂෙයා වෙන්නේ කොච්චරකින්ද? 10% ගානේ. 10% ගානේ ෂෙයා වෙන්නේ. right. දැන් කාර්යාල උපකරණ අපි යම් දීපල පිළියෙත උපකරණයක් ප්‍රථම වතාවට පොත්වලට හඳුනා ගන්නකොට එයාගේ පිරිවැයට තමයි හඳුනා ගන්න ඕනේ. ඔය පිරිවැය හැදෙන්නේ කොහමද? ගැනුම් මිලට එක ඒවා එකතු වෙනවා. right? වෙළඳ වට්ටම් අඩු වෙනවා. සානාධාර නම් අයින් වෙනවා. right? හරි. ඊට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? මේ කාර්යාල උපකරණය අපිට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්න ඇතැම් වියදම් දරනවා. ඒ වියදමුත් මෙන්න මේ ගැනුම් මිලට එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙයාගේ පිරිවැය හැදෙන්නේ. හැබැයි fortunately හෝ unfortunately මේ එහෙම දරපු වියදම් ටිකක් මේගොල්ලෝ ගිහින් දාලා තිනවලු විකුණුම් ගිණුමට. එතකොට ඒ විකුණුම් ගිණුමට හර කරපුවා ඒ විකුණුම් ගිණුම තියන්න බෑ. ඒවා එකින් එක ගලව අයින් කරලා අදාළ ගිණුම් වලට දාන්න ඕනේ. මූලික ප්‍රවාහන ගාස්තු 20000ක් හර කරලා දිනවා. ඔක විකුණුම් ගිණුම බැර වෙනවා. ඒ කියන්නේ මේ වෙනකොටත් අපි ශේෂ පිරික්සුමක් ගහුවා කියලා හිතන්නකෝ. විකුණුම් දිනවා අපි තුමු 10000ක් කියලා. හරිනේ? ඒ 10000 ඇතුලේ මෙන්න මේ වියදම් හර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය විකුණුම් නෙමෙයි තියෙන්නේ. අපේ මොකක් හරි විකුණුම් වගේකින් මෙන්න මේ අනවශ්‍ය වියදම් ටිකක් අඩු වෙනවා. ඒ අඩු වෙච්ච වියදම් ටික ආයෙ රිවර්ස් එකක් ගහන්න වෙනවා. මූලික ප්‍රවාහන ගාස්තු මේකෙන් අඩු වෙලා තියෙන්නේ. විකුණුම් වලට හර වෙලා තියෙන්නේ. විකුණුම් බැර කරනවා. විකුණුම් බැර වෙනවා කියන්නේ මොකක්ද? විකුණුම් වැඩි වෙනවා 20000යි. ඕක හර වෙන්නේ කොහෙටද? මෙන්න මෙයාගේ ගැනුම් මිලට එකතු කරනවා මූලික ප්‍රවාහන ගාස්තු කියලා 20000. ස්ථාපනය කිරීමේ වියදම් මේකත් විකුණුම් වලටම තමයි බලපාලා තියෙන්නේ. අපි විකුණුම් බැර කරනවා. අපි ස්ථාපනය කිරීමේ ගාස්තු මේකට එකතු කරනවා. වෘත්තීය ගාස්තු 40000ක් ඒකත් විකුණුම් වලට හර වෙලා විකුණුම් බැර වෙනවා. විකුණුම් බැර ඒ වෘත්තීය ගාස්තු මේ ගැනුම් මිලට හර වෙනවා. ඊට පස්සේ ප්‍රචාරණ කටයුතු සඳහා දරපු එක විකුණුම් බැර වෙනවා 10000ක්. මෙතනට හර වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙයි ඔය ප්‍රචාරණ වියදම් කියලා කියන්නේ මේ යන්ත්‍රය අපේක්ෂිත තත්ත්වයට ගෙනීමට දරන පිරිවැයක් නෙමෙයි. LKS 16ට අනුව ඒ පිරිවැය ඇවිල්ලා අදාළ නොවන පිරිවැයන්. එතකොට ඒ පිරිවැයන් අපිට මෙයාගේ ගැනුම් මිල තුල දක්වන්න බෑ. විකුණුම් වලට බැර කරලා ඔය ප්‍රචාරණ ගාස්තු ගිහිල්ලා හර කරන්න ඕනේ බෙදා හැරීමේ වියදම් තුලට. right? මේකට දාන්න බෑ. සමාරම්භක උත්සවයේවත් අදාළ නොවන පිරිවැයක් මෙතනට හර කරන්න බෑ. මෙතනට බැර කරලා ඒ 40000 අපි ඕක දාන්න ඕනේ සමාරම්භක වියදම් පරිපාලන වියදම් තුලට. right? අපි දැන් බලමු මෙයාගේ සත්‍ය පිරිවැය කොච්චරයිද කියලා. 4 3 7 10යි 600යි. හරිනේ? 600. මෙයාගේ පිරිවැය 600.
පිරිවැය තමයි පොත්වලට ගේන්න ඕනේ. කාර්යාල උපකරණ ගිණුමට ගේන්න ඕනේ. ආරම්භක ශේෂයක් විදිහට දාන්න බෑ. මෙයා වර්ෂය තුල මිලදී ගැනීම ලක්ෂ 6ක. ආරම්භක ශේෂ මුකුත් නැහැ. මෙයා ෂෙය කරන්න ඕනේ 10 ගෙනින් එයාගේ ප්‍රත්‍යාගණන ඉවත් කිරීම ගැළපිලි ඕවා මුකුත් නැහැ. කෙලින්ම 2023කට මෙයාගේ පිරිවැය ලක්ෂ 6යි. ආරම්භක ෂෙය මුකුත් නැහැ. මෙයා අරගත්තේ 10යි එක නිසා. දැන් මේක ඇවිල්ලා වර්ෂයේ මැද අත්පත් කර ගැනීමක්. එතකොට මෙදානම් මෙයාව ගත්ත දවසේ ඉඳන් ඉස්සරහට මිසක් ගත්ත දවසේ ඉඳන් ආපස්සටම ෂෙය කරගෙන යන්නේ නැහැ. හරිනේ? මෙයාව ගත්තේ 10යි එක නම් 10යි එකේ ඉඳන් 23යි 31 දක්වා කාල පරිච්ඡේදය තුල පමණයි අපි ෂෙය කටයුතු සිදු කරන්නේ. කාලච්ඡේදයට අදාළ ෂෙය ප්‍රමාණය විතරයි අපි හඳුනාගත යුත්තේ. හරිනේ? එහෙනම් මේ ප්‍රමාණය අපි කොහොමද ගන්නෙ? කාර්යාල උපකරණ 600යි. මෙයාගේ වාර්ෂික ෂෙය අනුපාතය 10%යි. 2019 10 එකේ ඉඳන් 23යි 31ට මාස 6යි. අපි ෂෙය වියදම හඳුනාගත යුත්තේ මාස 12ට නෙමෙයි. මේ වාර්ෂික කියලා කියන්නේ මාස 12ට. වාර්ෂික ෂෙය අනුපාතය කියන්නේ මාස 12ට ෂෙය. මාස 12ට මෙච්චරයි නම් මාස 6ට කොච්චරක්ද කියලා අපි හඳුනාගත යුතුයි. කියන්නේ මේකෙන් half. 10ක් කියලා කියන්නේ 60යි. 60න් භාගය කියලා කියන්නේ 30යි. එහෙනම් මේක ෂය හර ෂය වෙන් කිරීම බැල. පරිපාලන වියදම් තුල කාර්යාල උපකරණ ෂය කියලා හර වෙලා බැල වෙනවා. මෙතනට වාර්ෂික ෂය 30000යි. 600න් 30ක් අඩු කරාම ධාරණ අගය වෙනවා අන්තිම දවසට 570. right. ඊට පස්සේ කියනවා 2019 7යි එක දින පොඩ්ඩක් ඉන්න මේක මම කරගන්න. right. 2019 7යි එක දින ව්‍යාපාරයේ විසින් පිරිවැය මිලියන 5ක් වටිනා ගොඩනැගිල්ල මිලියන 4කට විකුණලලු. මේ ගොඩනැගිල්ල 2015 10යි එකලු අරගෙන තියෙන්නේ. ඒ විකිණීමෙන් ලද මුදල් ගිණුමට විකුණු මුදල් ගිණුමකට ඒ කියන්නේ මුදල් ගිණුමට හර කරලා වෙනත් ආදායමක් ලෙස සටහන් කර ඇතිලු. හරි. දැන් යම් කිසි දේපල පිරියත හා උපකරණයක් විකිණීමක් නම් සිද්ධ වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවලදී අපි අනුගමනය කළ යුතු ස්ටෙප්ස් ටිකක් මම ඔයාලට කියන්නම්. පළවෙනි පියවර තමයි විකුණන දිනය හඳුනා ගැනීම. විකුණන දිනය හඳුනා ගැනීම. ඇයි වර්ෂයේ මුල නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕක වර්ෂයේ මැද නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වර්ෂය කියන්නේ මේ මැද නම් මෙදාට වෙනකම් අපි ෂෙය කරලා ඒ ගොඩනැගිල්ල ඒ දීපල පිරියත උපකරණයට අදාළ ෂෙය ටිකක් ගණනය කරන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම 19 4යි එක දිනට යාගේ ආරම්භක සමුචිත ෂෙය තියෙනවා කියලා කිව්වොත් 100ක්. අපි තුමු පිරිවැය ඇවිල්ලා 200යි කියලා. 10යි එක විකුණනවා කියලා කියන්නේ මේ ආරම්භක ෂෙය වලට එකතු වෙන්න ඕනේ. මෙන්න මේ ආරම්භක දවසේ ඉඳන් එයා විකුණන දවස දක්වා ෂෙය. ඒ කියන්නේ මාස 6ක ෂෙයත් එකතු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ මාස 6ට ෂෙය අපි හිතමු 10යි කියලා. නිකන් හිතන්නකෝ. මෙන්න මේ 10 ඒ අදාළ පරිපාලන හෝ බෙදා හැරීම් වියදම් වලට හර කරලා බැර කරන්න ඕනේ මෙන්න මෙයාගේ මේ සමෝචිත ෂෙය වලට. එතකොට විකුණන දිනය දක්වා ෂෙය 110 තමයි අපි හඳුනාගත යුත්තේ. එතකොට අවසාන දවසට නම් මාස 12ටම ෂෙය කරලා ඒ ෂෙය ප්‍රමාණය හඳුනාගත යුතුයි. right. අන්න ඒක නිසා තමයි කියන්නේ මුලින්ම ඔයා විකුණන දිනය හඳුනාගත යුතුයි. විකුණන දවස ඔයා හඳුනා ගන්න ඕනේ. හරිනේ. මෙයා විකුණලා තියෙන්නේ කවදද? අපේ ගානට අනුව මෙයා විකුණලා තියෙන්නේ 2019 4යි එක. දෙවැනි කාරණාව තමයි විකුණන දිනට සමාවෙන්න.
පළවෙනි කාරණාව තමයි මෙයා අත්පත් කරගත් දවස හඳුනා ගැනීම. අත්පත් කරගත් දවස හඳුනා ගැනීම. මෙයා අත්පත් කරගෙන තියෙන්නේ 2015 10/1. 2015 10/1. ඇයි අපිට අත්පත් කරගත්තේ දවසේ ඉඳන් විකුණන දවස වෙනකම් අපි මෙයාගේ ෂෙයා ටික ගණනය කරගන්න ඕනේ. අත්පත් කරගත්ත දවසේ ඉඳන් විකුණන දිනය දක්වා ෂෙයා හඳුනාගත යුතුයි. right? අංක 3 තමයි අපි මෙයාගේ පොඩි පොඩි කරුණු ටිකක් තියෙන්නේ. වාර්ෂික ෂෙයා අනුපාතය හරියට දැනගන්න ඕනේ. ඕක දැනගත්තේ නැත්නම් අපිට ගාන කෙලවෙනවා නහුටට. right? ෂෙයා අනුපාතය දැනගන්න ඕනේ. දැන් මේ ව්‍යාපාරේ ගොඩනැගිලි ෂෙයා කරන්නේ කීය ගානේද? 5% ගානේ. වාර්ෂික ෂෙයා අනුපාතය 5%. right? අංක 4 තමයි විකුණන දිනය දක්වා සමුචිත ෂෙයා හඳුනා ගැනීම. විකුණන දවස වෙනකම් ඔයා සමුචිත ෂෙයා ටික හඳුනා ගන්න ඕනේ. හරි. අපි දැන් පොඩ්ඩක් ගණනය කරලා ඉමුද? මෙයාව ගන්නේ 2015 10/1. මේ වගේ වෙලාවට මෙන්න මෙහෙම කටුසටහනක් ඇඳගන්න හරිම ලේසි ගන්න හදන්න. මෙයාව විකුණන්නේ 2019 4/1. මෙන්න මේ 2015 10/1 ඉඳන් මෙන්න මෙයා විකුණන 2019 4/1 දක්වා මුළු ෂෙයා ටික හඳුනා ගන්න ඕනේ. අපි බලමු කොච්චර කාලයකට අපි ෂෙයා හඳුනා ගන්න ඕනේ. 15 10/1 ඉඳන් 16 4/1ට සමාන 16 3/31ට මාස 6යි. 16 3/31 ඉඳන් ඒ කියන්නේ 16 4/1 ඉඳන් 19 4/1ට අවුරුදු 16 ඉඳන් 17 1යි 17 ඉඳන් 18 එක අවුරුද්දයි 18 ඉඳන් 19 එක අවුරුද්දයි. මෙයාව අවුරුදු 3යි මාස 6ක් ෂෙයා කරන්න ඕනේ. මෙයාව අවුරුදු 3යි මාස 6ක් ෂෙයා කරා. ඒ කියන්නේ මොකද්ද? අවුරුදු 3යි මාස 6කට සමුච්චිත ෂෙයා අපි හඳුනා ගන්න ඕනේ. right? අපි මුලින්ම මාස 6 කැල්ල හොයලා ඉමු. හරි. මෙයාගේ පිරිවැය කීයද? මෙයාගේ පිරිවැය ඇවිල්ලා ලක්ෂ 5යි. ලක්ෂ 5යි. right? සුන්බුන්නගේ ඒව මුකුත් නැහැ. ලක්ෂ 5යි. මාස 6ට කීයද ෂෙයා අපි බලමු. 100ට 5යි. මාස 6ට කොච්චරද? 125යි. මාස 6ට ෂෙයා 125යි. අපි බලමු අවුරුද්දට ෂෙයා කොච්චරද කියලා. අවුරුද්දට ෂෙයා 25ක්. ඒ වගේ අවුරුදු 3ක් බලන්න ඕනේ. අවුරුදු 3ක් බලන්න ඕනේ. right? බිඳුවයි 85 මේ වගේ 3ක් කියලා කියන්නේ 750. අවුරුදු 3යි මාස 6ට මුළු සමුච්චිත ෂෙයා කොච්චරද? 750 ධන 125 5යි 875. තේරුණාද මන්ද කරපු එක? ඔයා මෙයාව විකුණන දවස හඳුනා ගන්න ඕනේ. හඳුනාගත්ත 19 4/1. මෙයා අත්පත් කරගත්ත දවස හඳුනා ගන්න ඕනේ 15 10/1. මෙයාගේ ෂෙයා අනුපාතය ඔයා හඳුනා ගන්න ඕනේ. අපි 105ක් කියලා හඳුනාගත්තා. මේ තුන තියෙනවා නම් මෙයා විකුණන දවස වෙනකන් කියන්නේ මෙන්න මේ 19 4/1 දක්වා ඔයා ෂෙයා ගණනය කරන්න ඕනේ. ඒ සම්පූර්ණ ෂෙයා ගණනය කරන්නම් කොච්චර කාල පරිච්ඡේදයක්ද, කොච්චර අවුරුදු ගානක්ද, කොච්චර මාස ගානක්ද කියලා හොයාගන්න ඕනේ. අපි හොයාගත්ත
මාස 6යි අවුරුදු 3යි. අවුරුදු 3යි මාස 6ක් කියලා මාස 6ට මුලින්ම ගණනය කරා කොච්චරක්ද කියලා අවුරුදු 3ට වෙනම ගණනය කරා මාස 6 කෑල්ල 125යි අවුරුදු 3 කෑල්ල 750යි මේ දෙන්නගේ එකතුව ගත්තොත් මෙදා ඉඳන් මෙදා දක්වා සමෝචිත ෂෙයා 875ක් කියලා හඳුනාගත්තා. හරිනේ? හරි. 875යි. අපි හඳුනාගත්තා 875. කීයද? 875. මම කැමතියි මේ තුන්වෙනි පොයින්ට් එකට කලින් තව එක පොයින්ට් එකක් ඇඩ් කරන්න. ඒක උනාට තවත් ලේසි. හරිනේ අපි පොඩ්ඩක් මේක මකලා දාමු. හතරවෙනි පොයින්ට් එක විදිහට ඔයා ලියා ගන්න. වත්කම විකුණන දිනට පිරිවැය හා සුන්බුන් අගය. සුන්බුන් අගය හඳුනා ගැනීම. මෙයාගේ පිරිවැය කීයද? 5000යි. පිරිවැය සුන්බුන් අගය 0යි. හරි? 5 විකුණන දිනතෙක් සමෝචිත ෂය හඳුනා ගැනීම අපි හඳුනාගත්තා 875යි. හරිනේ? මම ඇයි මෙහෙම මේ ස්ටෙප්ස් දිදී කරන්නේ? මෙතන ඉන්නවා සමහරක් වෙලාවට සිලබස් එක හොඳට කාලා ඉන්න ළමයිනුත් ඉන්නවා නොදන්න ළමයිනුත් ඉන්නවා. ඒතර නොදන්න ළමයාගේ ඉඳන් මේක කරගෙන යන්න ඕනේ. ඒක නිසා තමයි මෙහෙම ස්ටෙප් දෙන්නේ. පුරුදු වෙනකම්වත් අලුත් තමයි මේ ටික ෆලෝ කරගෙන යන්න. රයිට්? හරි. අපි විකුණන දවස වෙනතෙක් ෂෙයා හඳුනා ගත්තා. 6 වෙනි කාරණාව තමයි විකුණු මුදල හඳුනා ගැනීම. විකුණු මුදල හඳුනා ගැනීම. විකුණු මුදල කීයද මෙතන දාමුණා? 4000යි. 4000යි. හරි. 7 වෙනි කාරණාව තමයි පිරිවැය විකුණන දිනට පිරිවැය. ඒ අදාළ දීපල පිළිතු උපකරණයේ පිරිවැය පොත් වලින් ඉවත් කිරීම. පිරිවැය කොච්චරයිද? 5000යි. මේක පොත් වලින් ඉවත් කරන්නේ කොහොමද? ගොඩ නැගිලි ගිණුම බැර කරනවා. ඒ කියන්නේ 28000ක් ගොඩ නැගිලි තිබුණා, වටින ගොඩ නැගිලි තිබුණා. හැබැයි මෙයා තවදුරටත් අපේ පොත්වල පෙන්වන්න බෑ. 5000ක පිරිවැය අපිට පෙන්වන්න බෑ. ඇයි? එයාව අපි විකුණලා ඉවරයි. එහෙනම් ඒ 5000 කොටස අපි මෙතනින් ඉවත් කරන්න ඕනේ. මෙතනට බැර කරනවා. ඒ කියන්නේ ගොඩ නැගිලි ගිණුමට වත්කම් ගිණුමට බැර කරලා ඔයා හර කරන්න ඕනේ ගොඩ නැගිලි විකුණුම් ගිණුමට. හරිනේ? එහෙනම් මෙතනට බැර කරන්න ඉවත් කිරීම යටතේ පිරිවැය 5000ක් බැර කරනවා. හර කරන්නේ කොහෙටද? විකුණුම් ගිණුමට. 5000ක් ගොඩ නැගිලි කියලා. මේ ඇවිල්ලා මොකද්ද? පිරිවැය. 8 වෙනි පොයින්ට් එක විකුණන දිනට සමෝචිත ෂය පොත් වලින් ඉවත් කිරීම. කීයද? 875ක් පොත් වලින් ඉවත් කරනවා. ඒක ගොඩනැගිලි සමෝචිත ෂය වෙන් කිරීමේ ගිණුම හර ගොඩනැගිලි විකුණුම් ගිණුම බැර. සමෝචිත ෂය වෙන් කිරීම ඉවත් කරන්න ඕනේ 875. හර කරන්න ඕනේ සමාවෙන්න මේකට බැර කරලා මේකට හර කරලා බැර කරන්න ඕනේ ගොඩ නැගිලි විකුණුම් ගිණුමට. විකුණන දවසට සමෝචිත ෂය හඳුනාගත් 875 කියලා ඒක මෙතනින් ඉවත් කරලා මෙතනට බැර කරන්න ඕනේ ගොඩ නැගිලි සමෝචිත ෂය වෙන් කිරීම කියලා. 9 ලද මුදල සටහන් කිරීම. ලද මුදල සටහන් කිරීම කීයද? 4000යි. මුදල් අපිට ලැබෙනවා මුදල් හර බැර වෙන්නේ ගොඩ නැගිලි විකුණුම් ගිණුම. මුදල් කියලා 4000. මේ ගොඩ නැගිලි විකුණුම් ගිණුම ඇවිල්ලා හරි තාම
වැඩි පැත්ත හර පැත්තේ නම් බැර පැත්තත් මේ වැඩි පැත්තේ ගානට ටැලි කරන්න ඕනේ. මේ පැත්ත වැඩි නම් මේ 5000ට මේ පැත්තත් 5000ක මම කියන එක තේරෙනවද මන්ද? මුලින් බලනකොට ඊගෙනම වැඩි පැත්ත කොයි පැත්තද? මේක නම් 5000නේ. ඒ කියන්නේ හර පැත්ත වැඩි. එහෙනම් මේ පැත්ත 5000ට ගේනවා. එහෙනම් බලනවා මේ පැත්ත 5000ට ගෙන කොච්චරක් එකතු කරන්න ඕනද කියලා. දැන් මේ බැර පැත්ත නම් වැඩි. බැර පැත්ත 5000යි නම් හර පැත්ත 5000ට ගේන්න හරට කොච්චරක් එකතු කරන්න ඕනද කියලා බලනවා. අපි බලමු. දැන් හර පැත්ත වැඩි 5000යි. එහෙනම් බැර පැත්ත අපි 5000ට ගේන්න ඕනේ. බැර පැත්තේ ඔක්කොම එකතුව කීයද? 4875යි. හර පැත්ත එකතුව 5000යි. මේ පැත්ත එකතුව 4875යි. අපි කොච්චරක් එකතු කරන්න ඕනේද? 125. මේ පැත්තට 125ක් එකතු කරා නම් දෙපැත්තම 5000 වෙනවා. ගිණුම ක්ලෝස් වෙලා යනවා. හරිනේ. දැන් මේ අපි හඳුනා ගන්න ඕනේ අපිට ලැබුණේ ලාභයක්ද අලාභයක්ද කියලා. මම මෙන්න මෙහෙම කියන්නම්. සරලව කිව්වොත් මේ රුපියල් 5000ක් වටිනා ගොඩනැගිල්ලක් මේගොල්ලෝ ඇත්තටම විකුණලා තියෙන්නේ කොච්චරටද? 4875කට. රුපියල් 5000ක් වටිනා ගොඩනැගිල්ලක් මෙයාලා විකුණලා තියෙන්නේ 4875ට. ඔය මෙන්න මෙහෙම හිතන්න. මේ විකුණුම් ගිණුම අයින් කරන්න. හිතන්නකෝ මෙන්න මේක තමයි ගොඩනැගිලි විකුණුම් ගිණුම කියලා. මේ පැත්තේ තියෙන 4875යි මේ පැත්තේ දෙන්නගේ එකතු අපි හිතමු 5000යි කියලා. එහෙනම් මේක කියවන්නේ කොහොමද? 4875ක් වටිනා ගොඩනැගිල්ලක් විකුණලා තියෙන්නේ 5000ට. ඔක ඔන්නෝම කියවන්න පුරුදු වෙන්න. දැන් මෙතන ගොඩනැගිලි විකුණුම් ගිණුම තියෙනවා 5000ක් වටින ගොඩනැගිල්ලක් 4875ට විකුණුවොත් අපිට ලැබෙන අලාභය කොච්චරද? 125යි. ඒ අලාභය හඳුනාගෙන අපි ගිණුම් ගත කරන්න ඕනේ. ගොඩනැගිලි විකුණුම් ගිණුම බැර වෙනවා. හර වෙන්නේ කොහෙද? වෙනත් වියදම් හර වෙනවා. ගොඩනැගිලි විකුණුම් අලාභ කියලා. දැන් හිතන්නකෝ මෙහෙම. ගොඩනැගිලි 4875යි. මේකට 5000යි. 4875ක් වටිනා ගොඩනැගිලි 5000ට තමයි විකුණලා තියෙන්නේ. 125ක් අපිට ලාභයි. ඒක ගොඩනැගිලි විකුණුම් ගිණුම හර බැර වෙනවා කොහෙද? වෙනත් ආදායම් ගොඩනැගිලි විකුණුම් ලාභ කියලා. හරිනේ? හරි. ඕකේ. එහෙනම් අපි ගොඩනැගිලි වල අදාළ සටහන් ටික දැම්මා. මෙතන 10 වෙනි පොයින්ට් එක විදිහට ලාභය හෝ අලාභය හඳුනාගෙන ගිණුම් ගත කිරීම. ඊයේද 125යි. right. ඔය ටික තමයි ස්ටෙප්ස් ටික. දැන් අපිට තියෙන්නේ ගොඩනැගිලි ටික ෂෙයා කරන්න. මෙතන කීයද? 23000යි. මෙතන 8000යි. අපි මේ 23000 ෂෙයා කරන්න ඕනේ. 23000ට 105ක් බලමු. 1150යි. 1150යි වාර්ෂික ෂෙයා. right. නම් අන්තිමට ෂෙයා කොච්චරයිද? 8000යි 9150න් 875ක් අඩු කරාම 5යි 7යි 8275යි සම්පූර්ණ ෂෙයා. මෙදාට මෙයාගේ ධාරණාගේ කොච්චරයිද? 23000න් 8275 අඩු කරාට පස්සේ යන්නේ එතන 14725යි ධාරණාගේ. හරිනේ? එහෙනම් විකුණනකොට අපි ස්ටෙප්ස් ටිකක් තියෙනවා. විකුණුම් දිනය හඳුනාගත යුතුයි. අත්පත් කරගත් දවස, ෂෙයා අනුපාතය, විකුණන දවසට පිළිවෙල හා සුන්ගුණගය,
ඊට පස්සේ අපි මේ සියල්ලක්ම පදනම් කරගෙන සම්මුචිත ෂෙයා විකුණන දිනට සම්මුචිත ෂෙයා ගණනය කළ යුතුයි. විකුණු මුදල හඳුනාගත යුතුයි. විකුණන දවසට පිරිවැය පොත් වලින් ඉවත් කරලා ගොඩනැගිලි විකුණුම් ගිණුමට ගේන්න ඕනේ. සම්මුචිත ෂෙයා පොත් වලින් ඉවත් කරලා ගොඩනැගිලි විකුණුම් ගිණුමට ගේන්න ඕනේ. ලද මුදල සටහන් කරන්න ඕනේ. ලාභය හෝ අලාභය හඳුනාගෙන ඒක වෙනම සටහන් කරන්න ඕනේ. ලොකු කාර්යභාරයක් නෑ. lazy. right? okay fine. හරි. තුන්වෙනි ඇඩ්ජස්ට්මන්ට් එකත් මම කරලා ඉවරයි. හතරවෙනි ඇඩ්ජස්ට්මන්ට් එක ඇවිල්ලා කල්පදු සම්බන්ධ ඇඩ්ජස්ට්මන්ට් එකක්. හරි. 2020 3.31 තමයි මේ ව්‍යාපාරේ කල්පදු කිවිසුමකට ගිහිල්ලා තියෙනවා. 2020 3.31 මේ ව්‍යාපාරය කල්පදු කිවිසුමකට ගිහිල්ලා තියෙනවා. හරිනේ? මේගොල්ලන්ගේ කල්පදු කාලය කොච්චරයිද? කල්පදු කාලය අවුරුදු 5යි. එදාට මේගොල්ලන්ගේ පිරිවැය සහ පළදායි ජීව කාලය. මේකේ පිරිවැය කොච්චරයිද? පිරිවැය ඇවිල්ලා 5000. පළදායි ජීව කාලය අවුරුදු 5යි. අවුරුදු 5යි. කල්පදු වගකීම කොච්චරද? වගකීම 3400යි. ඊට පස්සේ වාර්ෂික වාරිකය 1200යි. පොලි අනුපාතය ව්‍යංග පොලි අනුපාතය 110යි. දැන් මේ මුළු කල්පදු ස්ටෝරියම මේකෙන් කතා කරන්න පුළුවන්. ඔයා මුලින්ම කරන්න ඕනේ භාවිත අයිතිය සහිත වත්කම. ඒ කියන්නේ දැන් කල්පදු පදනම යටතේ ව්‍යාපාරයට දේපල පිරිත උපකරණයක් ගේනවා නම් ඒ උපකරණය අපි හඳුන්වනවා භාවිත අයිතිය සහිත වත්කම කියලා. එම භාවිත අයිතිය සහිත වත්කමේ පිරිවැය ඔයා හඳුනාගත යුතුයි. මෙයාව අරගෙන තියෙන්නේ 2020 3.31 දිනට. සහ මේ වත්කමේ වගකීම, ඒ කියන්නේ මේ සමාවෙන්න මේ කල්පදු වගකීම මේ කල්පදු ගිවිසුමට අනුව කල්පදු වගකීම හඳුනාගත යුතුයි. ඒකට අනුව 3400යි. ඇතැම් අවස්ථාවල මූලික ගෙවීමක් මේකේ තියෙන්න පුළුවන්. ඔය මූලික ගෙවීමට අදාළ SLFRS 17ට අනුව නම් දිත සටහන වෙන්නේ. ඒ අදාළ මූලික ගෙවීමක් කරලා නම් මුදල් බැර හර වෙන්නේ පිරිවැය. වගකීම දැන් ඔය අටුවා ටීකා ටිප්පණි අනම්මනම් ඔක්කොම කරාට පස්සේ මේගොල්ලෝ පිරිවැයයි වගකීමයි වෙන වෙනම හඳුන්වාගෙන තියෙනවා. right. එහෙනම් මේ වත්කමේ පිරිවැය 5000යි අපිට කතා මුකුත් අනවශ්‍යයි. 5000 කියලා පිරිවැය හඳුනා ගන්න. දැන් LKS 16ට අදාළ වෙන්නේ මෙයා ෂෙයා කරන පාර්ට් එකනේ. ඔය ෂෙයා කරනකොට බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. අපි බලන්න ඕනේ මේ වත්කම අයිතිකරුට මාරු වෙනවද? අයිතිකරුට මාරු වෙනවද? ඒ කියන්නේ කල්පදු කාලය අවසානයේ මේ වත්කම අයිතිකරුට මාරු වෙනවද? කියන්නේ අයිතිකරු කියන්නේ සමාන කල්පදු හිමියාට මාරු වෙනවද? අපි එහෙම දාමු. කල්පදු හිමියාට මාරු වෙනවද? කල්පදු හිමියාට මාරු වෙනවද කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කල්පදු වගකීම අවසානයේ මේක කල්පදු හිමියාගේ ජංගම නොවන වත්කමක් වෙනවද? ඕනම්. ඕනම්. උත්තරේ ඕනම්. ඔයා ෂෙයා කරන්න ගන්න ඕනේ ඵලදායි ජීව කාලය. ඇයි එහෙම ගන්නෙ? ඉතින් හත්ති ලව්වේ මුන් මේ හරියට ණයට වත්කමක් අරගෙන වගේ කඩෙන් ණයට මේ ණයට අරගෙන වත්කමක්. ඉතින් ණයට වත්කම අපිට ඕන විදිහට අපේ ඕන ෂිප් එකට ගත්තට පස්සේ ඒක ඵලදායි ජීව කාලයට තමයි කොහොමද ෂෙයා කරන්න ඕනේ. ඒක ආයි මෙතන මේ SLFRS 17න් ආයි අමුතින් කියන්න ඕනේ නැහැ. මේක ඇවිල්ලා ජෙනරල් නොලෙජ් එක. කල්බදු හිමියාට ආයේ එනවනම් කිසි ප්‍රශ්නයක් නැතුව එයා ඵලදායි ජීව කාලයට තමයි ෂෙයා කරන්න ඕනේ. කල්බදු කාලයට ෂෙයා කරන්න බෑනේ.
එතකොට ඉතිරි කාලේ කොහොමද ෂෙයා කරන්නේ? ඉතිරි ටිකක් මම අපිත් එක්ක නේ ඉන්නේ. මේ වක්කම අපිත් එක්ක නේ ඉන්නේ. එතකොට ඌ ෂෙයා කරන්නේ ඉතිරි ටික කොහොමද ෂෙයා කරන්නේ? ඇයනතන වෙනම කාලයක් ඇස්තමේන්තුවදී. එහෙම කතා අපිට අනවශ්‍ය අත්‍යවශ්‍ය වෙන්නේ නෑනේ. ඉතින් කල්බදු හිමියට මාරු වෙනවනේ කෙලින් පළදා ජීව කාලය ගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. right. මේක නැත්තම් කල්බදු හිමියාට මාරු වෙන්නේ නැත්තම් අන්න එතනදී SLFRS 17 කියනවා ඵලදායි ජීව කාලය හෝ කල්පදු කාලය යන දෙකෙන් අඩු වගේ. ඔයා ගන්න ඕනේ ෂෙයා කරන්න කල්පදු කාලය හෝ ඵලදායි ජීව කාලයෙන් අඩු කාලය. හරිනේ. සමහරක් අවස්ථාවලදී මේ කල්පදු හිමියාට මාරු වෙනවාද? ඒක මුකුත් නැහැ නිකන් ඔය විදිහට දානවා. එතකොට ඔයා මොකද්ද ගන්න ඕනේ? ඵලදායි ජීව කාලය හෝ කල්පදු කාලයෙන් අඩු කාලය තමයි ගන්න ඕනේ. දැන් මෙතන නම් මුකුත් කියලා නැහැ කල්පදු හිමියාට මාරු වෙන කතා. ඵලදායි ජීව කාලය අවුරුදු 5යි, කල්පදු කාලයත් අවුරුදු 5යි. දෙකෙන් අඩු වගේ කොහොමද ඉතින් කොහොම කරත් අවුරුදු 5 තමයි ගන්න වෙන්නේ. එහෙනම් මේකට අනුව මෙයාම ෂෙයා කරන්න ඕනේ අවුරුදු 5 ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයාව අපිට ෂෙයා කරන්න ඕනේ නැහැ. මෙයාව අරගෙන තියෙන 2023යි තිස්සේ. අවසානයේ දවසේ ෂෙයා ගත්තනම් අපිට ෂෙයා කරන්න ඕනේ නැහැ. පිරිවැය විතරක් පොත්වල පෙන්නවම හොඳටම ඇති. මේ වැඩිත් එක්ක. හරි. දැන් ඒක වෙනම නෝට් එකකින් පෙන්නන්නේ. යා ෂෙයා මුකුත් නැහැ. මෙදාට ධාරණාගිය ෂෙයා කරන්නේ නැහැ. අන්තිම දවසට යනම් දෙන්නේ. අන්තිම දවසේ ගත්තම ෂෙයා කරන්නේ නැහැ. රයිට්. දැන් අමාරුම වැඩේ තමයි කරන්න යන්නේ. කල්පදු වගකීමත් මම මෙතනින්ම කතා කරගෙන යන්නම්. දැන් කල්පදු වගකීමේ කොහොමද 3400 ඉන්නෝනේ බැරටනේ. ඒක මම ඔයාලට කියන්න ඕනේ. ඔයාලා 2020 කරන ළමයෙක්ද හඳුනාගෙන ඉන්න ඕනේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. දැන් වාරිකය කියන්නේ මොකක්ද? වාරිකය කියන්නේ මේ වගකීම ගෙවන්න ඕනේ. බැංකු ණයක් ගත්තා නම් බැංකු ණය හත්තිලා ගෙවන්න බෑනේ. කල්පදු වගකීමක් නම් ඒකත් ගෙවන්න ඕනේ. ඉතින් ගෙවනකොට 1200 ගානේ අවුරුද්දට ගෙවාගෙන යන්න ඕනේ. ඔය වාරිකය කිව්වහම වාරිකය ඇතුලේ ඉන්න පොලි කොටසක්. ඔය පොලිය තමයි අපි වෙනම හඳුනා ගන්න ඕනේ. ඕක හැදෙන්නේ අර ණය කොටසයි, ඇත්තටම ගෙවන්න ඕන ණය කොටසයි, ණය කොටසට අමතරව ඒගොල්ලෝ charge කරන පොලියයි තමයි මේ වාරිකය කියලා කියන්නේ. වාරිකය හැදෙන්නේ කොහොමද? ණය කොටස plus පොලිය. ණය කොටස සහ පොලිය කියන දෙකේ එකතුව තමයි වාරිකය කියලා කියන්නේ. ඔය වාරිකය තුළ හැංගිලා ඉන්න පොලිය අපි ගලවලා අරගෙන මූල්‍ය වැය වල පෙන්වන්න ඕනේ. ඒක තමයි මේකට බැර කරලා ඒකට හර කරනවා කියලා කියන්නේ. right. අපි වාරිකයේ දිතු සටහන් තියමුද? හරි. දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. 20 3.31 නේ මෙයා අරගෙන තියෙන්නේ. එතකොට වාර්ෂික වාරිකයක් ගෙවන්න දෙයක් නැහැ. ඇයි හත්තිලා මේ 23.31 නේ අරගෙන තියෙන්නේ. පළවෙනිම වාරිකය ගෙවන්නේ කවදද? 24 එක. කියන්නේ ඊළඟ අවුරුද්දේ. හරිනේ. එතකොට මේ වගේ අවස්ථාවකදී කෙලින්ම අපි ජංගම සහ ජංගම නොවන කොටස පෙන්නලා දැම්මනම් ඉවරයි. වාරික අඩු කරන සීන් අපිට අවශ්‍ය වන්නේ නැහැ. අපි එනම් මුලින්ම මේක කරලා යමුද? 3400 ජංගම කොටස හෙව්වනම් ජංගම නොවන කොටස හොයන්න ලේසි. ජංගම කොටස හොයන්නේ කොහොමද? ලබන අවුරුද්දට ගෙවන්න තියෙන කොටස 1200න් එයාගේ පොලිය අඩු කරනවා. දැන් මේගොල්ලෝ පොලියක් දීලා නෑනේ හත්තිලා උවේ. ඒ වගේ වෙලාවකට මොකද කරන්නේ? ව්‍යංග පොලිය අනුපාතය නම් වගකීමට 10%ක් බලනවා. 340. එතන මේක තමයි පොලිය. කල්පදු පොලිය. එතකොට අපි ජංගම කොටස හොයමු. 60යි 860. ජංගම කොටස 860යි නම් 3400න් අපිට ලබන අවුරුද්දේ 860ක් ගෙවන්න වෙනවා නම් ඉදිරි කාලේ يعني ජංගම නොවන කොටස කොච්චරක් කියලාද හොයාගන්න පුළුවන්ද? 3400න් 860ක් අඩු කරා නම් ජංගම නොවන කොටස එනවා 2540යි කියලා. හරිනේ. අපි දැන් මේ කතා කරේ 2023 මේක ෂෙයා කරන්න ඕනේ නැහැ.
අපි පෙන්නන්න ඕනේ ජංගම සහ ඒ කියන්නේ මේ 3400 ජංගම සහ ජංගම නොවන කොටස පමණයි. right. අපි මෙහෙම හිතමු. මේක ගත්තේ 2019 4යි කියලා හිතමුකෝ. එහෙනම් මේක ෂෙයා කරන්න ඕනේ. එහෙනම් 5000 බෙදලා 1000ක් ෂෙයා කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට මේ වගකීමට මොකද වෙන්නේ? පළමු වාරිකේ මේ අවුරුද්ද ඇතුළේ ගෙවනවා 1200යි 340ක් පොලිය කියලා හඳුනා ගන්නවා. වාර්ෂික වාරිකයේ මුදල් බැර වගකීම හර මේ පොලිය මෙතන තියෙන පොලිය අපි මේ පැත්තට බැර කරලා හර කරනවා මූල්‍ය පොලිය. එහෙනම් අපිට හොයාගමු අපේ ඉස්සරහට ගෙවන්න තියෙන ණය කොටස. දෙදහස් 540. දැන් මම මේ කතා කරන්නේ මෙයා අවුරුද්දේ මුල ගත්තා. හරි. දැන් මේ 2540 ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කරන්න වෙනවා. අපි කොහොමද ඔක වර්ගීකරණය කරන්නේ? අපිට පොලියක් දීලා නැහැනේ හත්තිලව්වේ. මේ වෙලාවේනේ දීලා නැහැ. එහෙනම් මේ 2540 ජංගම හා ජංගම නොවන කියලා බෙදන්නේ කොහොමද? අපි දන්නවා ජංගම කොටස අපි හොයන්න පුළුවන් වාරිකයෙන් ඊළඟ අවුරුද්ද ගෙවන පොලිය අඩු කරා නම්. හැබැයි පොලිය දීලා නැහැනේ. පොලිය හොයන්නේ කොහොමද? මෙන්න මේ අවසාන ශේෂිත 10%ක්. ව්‍යංග පොලිය අනුපාතය දුන්නොත් ওই විදිහට තමයි හදාගෙන යන්නේ. එහෙනම් පොලිය කීයද? 254. එහෙනම් 1200න් 254ක් අඩු කරාම එනවා 10න් 6ක් 4යි 9න් 5ක් 4යි 11න් 2ක් 9යි 946යි 2540න් 946ක් අඩු කරා නම් ජංගම නොවන කොටස එනවා. ඒ ඇවිල්ලා අවුරුද්දේ මුල ගත්තම. එතකොට ව්‍යංග පොලිය අනුපාතය මට මෙතනදී පැහැදිලි කරන්න ඕනේ. ව්‍යංග පොලිය අනුපාතයක් තියෙනවා නම් හැමතිස්සෙම වගකීමේ අවසාන ශේෂය මත ඔයා පොලිය ගණනය කරගෙන යන්න. ඔක තමයි SLFRS 17 සම්බන්ධව අපිට කතා කරන්න තියෙන ලොකුම දේ. right. ඔන්න දැන් තියෙනවා ටිකක් අලුත් කතාවක්. 2019 4යි 1 කියන්නේ අවුරුද්දේ මුල. ව්‍යාපාරයේ විසින් යම්තවන කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා පිරිවැය 4000ක කොටසක් සවි කරලා තියෙනවා. එදින සිට පැවති මුළු ජීව කාලය අවුරුදු 10 සිට වසර 6 දක්වා අඩු වෙලා තියෙනවා. නව සුන්බුන් කාලය අවුරුදු 9 සුන්බුන් කාලය 400 කියලා කියනවා. නව කොටසක් හයි කරලා කියලා කියනවා. නව කොටසක් හයි කරලා තියෙනවා මොකටද? යන්ත්‍ර වලට. හරි. මේ වගේ අවස්ථාවකදී අපි මොනවද අනුගමනය කරන්න ඕනේ ඒවා? පළවෙනි කාරණාව තමයි මේ දීපල පිරියත උපකරණය අදාළ දීපල පිරියත උපකරණය නවීකරණය කරන දිනට ධාරණාගය හඳුනා ගැනීම. අගය හඳුනා ගැනීම. ධාරණාගය හඳුනා ගන්න කොහොමද? පිරිවෙයෙන් ඒ නවීකරණය කරන දවස දක්වා සමුචිත ෂය අයින් කරන්න ඕනේ. දීලා නැත්නම් අපි ගණනය කරන්න ඕනේ. හරි. මෙයාම නවීකරණය කරන 19 4 එදාට පිරිවෙය මෙච්චරයි. එදාට සමුචිත ෂය 4500. ධාරණාගය කීයද එහෙනම්? 12000. අපි මෙන්න මේ 4500 ෂය පොත් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕනේ. දැන් ලක්ෂ 4ක කොටසක් නේ එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඒ කියන්නේ දැන් අපිට වත්කමක් තියෙනවා. මේ වත්කම වැඩි දියුණු කරන්න අපි ලක්ෂ 4ක කොටසක් එකතු කරනවා. එතන අපි බලන්න ඕනේ මේ ලක්ෂ 4ක කොටස එකතු කරාට පස්සේ ඇත්තටම මෙයාගේ අගය කියලා. ඒ කියන්නේ අපි වෙළඳපොළ වටිනාකම හඳුනා ගන්න නම් මෙයාගේ ධාරණාගය ඒ නවීකරණය කරන දවසට ධාරණාගය හඳුනාගෙන
එදාට අර හයි කරන්න ඕන කෑල්ලේ වටිනාකම පොත් වලට එනවා. හරිනේ. එතකොට පොත් වලින් සම්පූර්ණයෙන්ම ෂේ ඉවත් කරන්න ඕනේ. එතකොට මෙයාගේ මේ 4500 අපි ඉවත් කරලා සමෝචිත ෂේ හර මෙතන බැන කරනවා. ගැලපීම් වල 4500 ඉවත් කරනවා. ඉවත් කළා මේ ලක්ෂ 4 අර එකතු කරන කෑල්ල දැන් මෙයාව 12000ට හැදිලා ඉවරයි. මේ පේනවනේ. මෙතන 12000 හැදිලා ඉවරයි. දැන් මෙයාව අපි මෙයාගේ සත්‍ය වටිනාකම වෙන 12000ට ගෙනලා තින්. දැන් අපි අර කොටස හයි කරන්න ඕන. කොටස හයි කරන්නේ මොනවාද? අපි මිලදී ගැනීම විදිහට දාමු. ලක්ෂ 4ක් විදිහට දාමු. එකතු කරා කියන තැන දාමු. රයිට්? මෙන්න දාන තැනක් නැහැනේ. ඔව් මෙතනට දාමු. දැන් මෙයාගේ සත්‍ය වටිනාකම වෙන 4000යි 16000 හැදිලා ඉවරයි. ඊට පේනවනේ මෙතන පිරිවැය ගත්තොත් මෙයාව ගානට 16000ට හැදිලා ඉවරයි. කියන්නේ දැන් මෙයාගේ වෙළඳපොළ වටිනාකමට අපි මෙයාව ගෙනල්ලා තියෙනවා. 16000ට ගෙනල්ලා තියෙනවා. දැන් මෙයාව තමයි අපි ෂේ කරගෙන යන්න ඕනේ. හරිනේ. කොච්චරද මම කියන්නේ මෙයාගේ එකතු කරනවා 400 පොඩකින් ගාන කොට 4000යි අපි කොච්චරක් ඉවත් කරන්න ඕනේද 400 ඉවත් කරන්න ඕනේ. සුන්මුණක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ නේ. සුන්මුණක් අවශ්‍ය වෙන්නේ හරි. සුන්මුණක් ඕනේ. සුන්මුණක් අපි අයින් කරලා දාමු. නැත්නම් බොරු වැඩක් මෙතන වෙන 12000යි නේ. 10500 4500 කඩු ග්‍රාම් 12000යි නේ. 12000යි අලුතෙන් එකතු කරන කෑල්ල 4000යි. එතකොට අපේ ගානට එනවා 16000. 16000යි. දැන් මෙයාව අපි ෂේ කරන්න ඕනේ. ඒගොල්ලෝ කියනවා ජීව කාලය සාමාන්‍ය යන්ත්‍ර 110 ගාන තමයි ෂේ කරන්නේ. ඒ කියන්නේ අවුරුදු 10යි මෙයාගේ ජීව කාලය. ජීව කාලය අවුරුදු 10 සිට අවුරුදු 4 දක්වා අඩු වුණා කියලා. 7 දක්වා නෙමෙයි අවුරුදු 6 දක්වා අඩු වුණා කියලා. ජීව කාලය අවුරුදු 10 තිබ්බ එක 6ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයාගේ හරිම ජීව කාලය කොච්චරයිද? සමාන 6 නෙමෙයි අවුරුදු 4 දක්වා. නැත්තම් මේක ගානට බෙදෙන්නේ නැහැ. ජීව කාලය අවුරුදු 10 සිට අවුරුදු 4 දක්වා අඩු වෙලා තියෙනවා. අවුරුදු 4 දක්වා අඩු වෙලා තියෙනවා. 4 දක්වා අඩු වුණා කියන්නේ මෙයාගේ ජීව කාලය දැන් අවුරුදු 10ක් නෙමෙයි. මේක හයි කරාට පස්සේ මෙයාගේ ජීව කාලය උඩරිම අවුරුදු 4යි. උපරිම අවුරුදු 4යි මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. හරියට දැන් මේ අපි අලුත් යන්ත්‍රයක පිරිවැය හොයනවා වගේ. තිබ්බ යන්ත්‍රයේ ධාරණ වටිනාකම හොයාගන්න මෙයාව පොත් වලින් ෂේ අයින් කරලා ඒ අලුත් කොටස එකතු කරා මෙතනට. ඔක කොහොමද මුදල් බැර මේකට තමයි හරන්නේ. හරිනේ. දැන් මෙයාව ෂේ කරන්න නම් මොකද කරන්නේ? ඒගොල්ලෝ කියනවා ෂේ ඇවිල්ලා අවුරුදු 10 තිබ්බ එක 4 දක්වා අඩු වෙලා කියලා. එහෙනම් මෙයාගේ ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. එහෙනම් මේ 16000 4ෙන් බෙදුවනම් මේකේ වාර්ෂික ෂේ හොයාගන්න පුළුවන් 4000 කියලා. මේක පරිපාලන හර බැර කරනවා මෙයාගේ වාර්ෂික ෂේ විදිහට. එතකොට මෙතනින් එනවා 4000යි මෙයාගේ ධාරණගය 12000යි. දැන් ඉතිරි ඇවිල්ලා ව්‍යාපාරයේ 22023 දින ලීබඩු උපකරණ දෙවන වරට ප්‍රත්‍යාගරණය කරලා දිනවා. ප්‍රථම වර ප්‍රත්‍යාගරණේ ලක්ෂයක 10,000ක ලාභයක් තියෙනවා කියලා කියනවා. ප්‍රත්‍යාගරණයක් තියෙන අපි ඉක්මනට යමු. 2020 තමයි මේවා ප්‍රත්‍යාගරණය කරලා තියෙන්නේ. රයිට්? 2020 ඒ කියන්නේ අන්තිම දවසේ. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? මේ අවුරුද්දේ වාර්ෂික ෂේ ගණනය කරන ලීබඩු ෂේ වෙන්නේ කවදද? කීයටද ලීබඩු ෂේ වෙන්නේ? 10 ගාන. 10 ගානේ ෂේ වෙනවා. එහෙනම් සම්පූර්ණ වාර්ෂික ෂේත් අපි හොයාගමු. 10,000 10ක් ඇවිල්ලා 10යි. ඔක පරිපාලන හර මෙතන බැර වෙනවා 10යි. ඔක්කොම 3,000යි. එතකොට මෙයාව ප්‍රත්‍යාගරණය කරන දවසේ සම්පූර්ණ ෂේ ඉවත් කරනවා. ඉවත් කිරීම කීයද? 3,000. ෂය බැර හර වෙලා මෙතනට බැර වෙනවා ප්‍රත්‍යාගරණ ෂේ ඉවත් කිරීම කියලා. හරිනේ. දැන් මෙයාගේ ධාරණාගේ කීයද? 7,000යි. මෙයා ප්‍රත්‍යාගරණය කරන්න කීයද? 5,000ට.
දැන් මේ 7000ක් වටින උපකරණය 5000ට විකුණලා තියෙන්නේ. අලාභය කීයද? 2000. අලාභය 2000යි. 7000ක් වටින උපකරණයක් 5000 ප්‍රත්‍යාකරණය කරද්දී අනිවාර්යෙන් විකුණන දවසට දාන්නගේ හොයා ගන්න ඕනේ. දැන් මෙයා අන්තිම දවසේ විකුණන නිසා වාර්ෂික ෂෙයා හොයලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට සම්පූර්ණ සමුචිත ෂෙයා 3000ක් එනවා. ඒක අයින් කරාට පස්සේ මෙයාගේ අපතමාගේ 7000. 7000යි 7000 එක 5000ට විකුණන 2000ක් අලාභයක් වෙනවා. මේ අලාභය අපිට වෙනත් වියදම් හර කරලා වත්කම් බැර කරන්න බෑ. ඇයි ඒකට හේතුව? ගිය අවුරුද්දේ ප්‍රත්‍යාකරණ සංචිතයක් තියෙනවා. එහෙනම් මේ 2000 අපිට අලාභයක් කියලා දාන්න ඕනේ නැහැ. ප්‍රත්‍යාකරණ සංචිතයෙන් කොටසක් අඩු කරන්න පුළුවන්. එහෙනම් ප්‍රත්‍යාකරණ සංචිතය 4000යි වෙනත් වියදම් 4000යි සම්පූර්ණ කොටස බැර 2000යි. එහෙනම් ලීබඩු වල ප්‍රත්‍යාකරණ වල අලාභයක් එනවා 2000. හරිනේ? එතකොට එයා එනවා ගාන්ට 5000යි. මෙතන නෑ මෙයාගේ ධාරණගේ 5000. හරිනේ? එහෙනම් ප්‍රත්‍යාකරණ සංචිතය තවදුරටත් නෑ. වෙනත් වියදම් වල 1000ක් තියෙනවා. දැන් ඕක තමයි අපි ඔය කතා කරන මහා ලොකු LKS 16. මේ පැත්තේ එකතු ඉතින් ඔයා නිකන් ඉන්න ලාකට අපල් එක එකතු කරලා ගන්න. ධාරණගේ එකතුව ජංගම නෝනවත්කම් වල පෙන්නනවා. තව වෙන මුකුත් මං හිතන්නේ ඇඩ්ජස්ට්මන්ට් කරන්න තියෙනවා. මේ ටික තමයි තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා දෙන්න පුළුවන් උපරිම. මේ ඇවිල්ලා මොනවද? දෙන්න පුළුවන් උපරිම. මෙතනින් එහාට ලොවෙත් එන්නේ නැහැ. ඔය ඇවිල්ලා උපරිම දෙන්න පුළුවන්. මෙච්චර අවුරුදු කාලයකට අහලා තියෙන්නේ ප්‍රථම වතාවට ප්‍රත්‍යාකරණය, දෙවන වතාවට ප්‍රත්‍යාකරණය, වර්ෂයේ මැද අත්පත් කර ගැනීම සහ ඉවත් කිරීම පමණයි. අර නවීකරණය අද වෙනකම් තාම අහලා නැහැ සමාගම් තුල. ඒක පොඩ්ඩක් මෙන්න මෙයාගේ ගැලපීම, ඒ කියන්නේ අන්තිමයකට කලින් ගැලපීම චුට්ටක් බලාගෙන යන්න. ඒක තාම අහලා නැහැනේ. ඒකින්ද අහන්න පුළුවන් සම්භාවිතාවය 99යි. මේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඕන දරුවෙක්ට මගෙන් අහන්න පුළුවන්. මම හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා. අදට පන්ති ඉවරයි.